You are watching Educational Broadcasting Channel. අද දීපිතේ අපි කතා කරන්න ආවේ පහුගිය පාඩම් වලට අදාළව හතවස් ශ්‍රේණියට අදාළව පාඩම් කොටස් සම්බන්ධ කරගනිමින් ප්‍රධාන මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙච්ච වගා ශිල්ප අපි ගිය සතියේ පාඩම් වලදී අපි කතා කරා හේනක් වගා කරන ආකාරය. හේනක් වගා කළේ කොහොමද? ඒ හේනක් වගා කිරීම කුමන ආකාරයෙන් සිද්ධ වුණාද? ඒ හේනක් වගා කරීමේදී අනුගමනය කර පිළිවෙත් ක්‍රමවේද ඊයවර ඔය අපි සාකච්ඡා ලක් කරලා ගිය තිබෙන පාඩම් වලදී හැබැයි අද දවසේ අපි කතා කරනවා මේ හේනක් හඳුන්වපු නම අලුතෙන් සකස් කරගත්ත හේනක් හඳුන්වපු නම ඒ අලුතෙන් සකස් කරගත්ත හේනක් හඳුන්වන්නේ අපි අලුතින් වගා කළ හේනක්. අපි ඒක කියමු මෙහෙම අලුතින් සකස් කරගත් හේනක්. අලුතින් සකස් කරගත් හේනක්. මේකට අපි කියන්නේ නවදැලි හේන. නවදැලි හේනක් කියන්නේ මොකක්ද අපි? අලුතින් වගා කරන්න සකස් කරගත් හේනක්. අපි ඒක කියනවා අලුතින් සකස් කරගත් හේන. නවදැලි හේන. මේක අපි කාලෙන් කාලට වෙනස් වෙලා තියෙනවා. දැන් අපි පෙර කාලේදී හඳුනපු නම් තියනවානේ මේක. දැන් අපි එක්තරා අවස්ථාවකදී අපි හඳුන්වනවා මේ නවදැලි හේන එක්තරා නමකින් කැලෑවක් ගෙන තියලා යම්කිසි එළියක් කරලා වගාවට සකස් කරගන්න ආකාරයත් එක්ක සකස් කරගෙන මේ හැම දෙයක්ම අපි නිර්මාණය කරගැනීමේදී උම්මග්ග ජාතකයේ කියනවා සෙන් කියලා. උම්මග්ග ජාතකයේ සෙන් කියනවා. ඒකත් අපි ලියාගමු. උම්මග්ග ජාතකයේ සෙන්. ඊට පස්සේ අපි හඳුන්වනවා තවත් නමකින්. අපි තවත් නමකින් හඳුන්වනවා සෙල්ලිපිවල. සෙල්ලිපිවල අපි පිටවීම. දැන් අපි හඳුනාගත්තා අලුතින් සකස් කරගත් හේනක් නවදැලි හේන. ඊට පස්සේ අපි උම්මග්ග ජාතකයේ සෙන් කියන්නේ අලුතින් වගා කරන හේන. සෙල්ලිපිවල පිටවීම කියන්නේ ඒ වගේ සකස් කරගත් හේන. එතකොට අපිට පැහැදිලි. දැන් පාලනය කාරණේ පැහැදිලි වෙන කාරණේ පැහැදිලි. අපිට තේරුම් ගන්න පුළුවන් අපි මේක කුමන ආකාරයෙන් සකස් කරාද කියන එක. මේ සකස් කර ගැනීමේදී තනියෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. අපි එතෙන්දි තේරුම් ගන්න ඕන මේ හේනක් සකස් කරගන්න එක ගොඩක් අය තනියෙන් කරන අවස්ථාවක් තියෙනවා. සමහරක් වෙලාවට සාමූහික දෙයක් විදිහට කරන අවස්ථාවක් තියෙනවා. කැලෑවක් පිළිබෙහි කරලා ඒ වගේ දෙයක් අපි කරන අවස්ථාවක් තියෙනවා. මේක කණ්ඩායම් වශයෙන් හෝ තනි පුද්ගලයෙක් වශයෙන් කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ සම්බන්ධයෙන් අපිට විස්තර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි දැන් හොයාලා බලන්න බෑ මේ වගේ තියුණාද කියලා. අදවත් තියෙන දකින්න පුළුවන්. ඒ පෙර කාලේ හේනක් තියුණු බවට සාක්ෂි හොයා ගන්නවා. පෙර කාලෙත් මේ හේනක් තියුණු බවට සාක්ෂි අපි හොයා ගන්නවා නම් අපිට ඉදිරිපත් කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. එතකොට එක්තරා කාලෙකදී අද ඊයේ නෙමෙයි ගොඩාක් කාලෙක ඉස්සෙල්ලා අපේ රජ කෙනෙකුතුමා හිටියා දුර්ගම රජතුමා. එතුමාගේ පියා කාවන්තිස්ස රජු. කාවන්තිස්ස රජතුමාගේ
කාලයේදී රුහුණු ප්‍රදේශයේ හිටියා තිබුණා ගමක් නිසල්විටිය. නිසල්විටිය කියලා ගමක් තිබුණා. ඒ ජනපදයේ ඒ නිසල්විටිය කියන ගම තියෙන්නේ ගිරිකිර ජනපදේ. ගිරිකිර ජනපදයක තමයි නිසල්විටිය ගම තියෙන්නේ. ඒ ගිරිකිර ජනපදයේ තියෙන නිසල්විටිය ගමේ සහෝදරයන් ටිකක් එකතු වෙලා ලස්සන කතාවක් තියෙනවා. සහෝදරයන් ටික එකතු වෙලා නිර්මාණය කරාලු. ඒගොල්ලෝ ඉතින් හේනක් සකස් කරලා බවට සාක්ෂි හම්බෙලා තියෙනවා. ඒ සාක්ෂි හම්බෙලා තියෙනවා හේනක් සකස් කරලා බවට මහා වංශය සඳහන් වෙනවා. නොගේ සඳහන් වෙන්නේ මහා වංශය. මහා වංශය සඳහන් වෙන්නේ කොහොමද? හේනක් සම්බන්ධයෙන් තොරතුරු අපි මේව ලියාගමු. මහා වංශය සඳහන් වෙන්නේ කාවන්තිස රජ සමයේ ගිරි ජනපදයේ ඉසල්විටිය ගමේ එක්තරා සහෝදරයන් 5 දෙනෙක් විසින් සහෝදරයන් 5 දෙනෙක් විසින් හේනක් හොයාගල බවට සාක්ෂි හම්බ වෙනවා. කාවන්තිස රජ සමයේ ගිරිනන් ජනපදයේ ඉසලිටිය ගමේ. එතකොට මේක සඳහන් වෙන්නේ කොමන මූලාශ්‍රයක? මේක සඳහන් වෙන්නේ මහා වංශය. මහා වංශය සඳහන් පරිදි සඳහන් පරිදි කාවන්තිස රජ සමයේ ගිරිනම් ජනපදයේ ඉසලිටිය ගමේ සහෝදරයන් 5 දෙනෙක් විසින් හේනක් හොයාගල බවට සාක්ෂි හම්බ වෙනවා. එතකොට ඒ කාලේ නම් මේ කාලේ දක්වා හේන් මගා ව්‍යාප්ත වෙලා කියලා අපිට සරල උදාහරණයක් ගන්න පුළුවන්. දැන් පැහැදිලි වෙන්නේ නැති පුතාලට මම කියපු කාරණාව. එතකොට මේකෙදි තවත් අපිට වැදගත් සාධක හම්බ වෙනවා. මේ එක් කණ්ඩායම් එක් කොටස් වලදී බෙදාගත්තු විදිහ. දැන් අපි කලින් මතකයි හේනක් හොයා ගැනීමේදී එක්තරා ක්‍රමවේද අනුගමනය කළා. එකපාරටම හේනක් හොයා ගැනීමක් කරේ නෑ. මිනිසකසීමක් සිද්ධ කළා, ආරක්ෂකවල ඉදි කළා. ඔය හැම දෙයක්ම සිද්ධ කළානේ. එතකොට මේ අලින්ගෙන් නූරන්ගෙන් පනසිව්පාවන්ගෙන් වගේ සත්තුන්ගෙන් හේනක් ආරක්ෂා කරගන්න වැදගත් වෙනවා. හේනක් ආරක්ෂා කර ගැනීමත් වැදගත් වෙනවා. එතකොට ඒ හේන ආරක්ෂා කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේද කොහොමද? කොහොමද මේ අනුගමනය කළ ක්‍රමවේද? ඒ හේනක් ආරක්ෂා කරගත්තේ කොහොමද? මොන ආකාරයෙන්ද? හේනක් ආරක්ෂා කරගත්තු සතුන් කවුරුන්ද? අපි දැන් අලින්ගෙන් ඇත්තටම කරදරයක් සිද්ධ වෙන්න පුළුවන්. ගෝනුන්ගෙන් කරදරයක් වෙන්න පුළුවන්. අලින් ආවොත් වගා විනාශ කරනවා. ගෝන්නු ආවත් වගා විනාශ කරනවා. ඉත්‍යාවුන්ගෙන් වගා විනාශ වෙන්න පුළුවන්. වඳුරන් වැනි සතුන්ගෙන් දැන් අපි පළතුරු වගාවක් ගත්තොත් වඳුරන් වැනි සතුන්ගෙන් ඒ හැංගිතාවය වෙන්න පුළුවන්. ඒ එක්කම අස්වැන්න නෙලා ගන්න තුරු සම්පූර්ණයෙන්ම මේ වගාව ආරක්ෂා කරගත යුතුයි. ආරක්ෂා කරගන්න නම් අපි ඒකට නිසි ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. වගාවක් ආරක්ෂා කරගන්න නම් අපි නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. ඒ අනුගමනය කළ යුත්තේ කොහොමද? මොන ආකාරයෙන්ද? දැන් අපි කතා කළා මුල් කාල පරිච්ඡේදය තුළ වගාවක් හේනක් වගා කරපු හේනක් සකස් කරගත් විදිය. ඊට පස්සේ අපි දැන් කතා කරනවා හේනක් ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේදී කොහොමද? හේන් වගාවක් අපි කොටසක් කරන් අපි බලමු. හේන් ආරක්ෂාව, හේනක් ආරක්ෂා කරන විදිය.
කරන දේ. එහෙනම් ආරක්ෂක සඳහා දඬුවට ඉදි කිරීම. දෙක ගිනිමැල ගැසීම. තුන පැල් රැකීම. දැන් අදටත් අපිට බලන්න පුළුවන් දැන් මේවා කොහොම සිද්ධ වෙන්නේ කියන එක. හේනක් ආරක්ෂා කරනවා. දඬුවමක් ඉදි කරන්නේ මොකද? වටේම ආරක්ෂාවට දඬුවමක් ඉදි කළා තමයි හේන් කිරීම ඔක්කොම සිද්ධ කරන්නේ. මොකද හේතුව වගාව දැම්මයින් පස්සේ මේ හේන් වගාව විනාශ කරන්නේ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න. දැන් ගිනිමැල ගැසීම පස්සේ මොකද වෙන්නේ පුතේ? ගිනිමැලක් ගියොත් පස්සේ සත්තු ඒ ගිනිමැලේ ආසන්නට එන බයයි. ඒ නිසා ඒ පිටුවට රස්නෙට එනකොට ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ආරක්ෂාව පිණිස ඒ ස්ථාන ළඟා වෙන්නේ නැති හින්දා ගිනිමැල ගැසීම පුළුවන් හේනක් ඔයා හේනක් ආරක්ෂා කරගන්න පුළුවන්. පැල් රැකීම. දැන් අපි අදටත් දැකලා තියෙන සමහරක් දුෂ්කර බලත්වලට ගියාට පස්සේ ඔය හම්බන්තොට මොණරාගල වැල්ලවාය වගේ දුර බලත්වලට ගියාට පස්සේ අපට පුළුවන් බලා ගන්න. දැනටත් ඒ හේන ආසන්නේ පැලක් තියෙනවා. ගහක් මුදුනේ. ඒ ගහක් තමයි හේන පැලබඳලා තියෙන හේනක. ඒ හේනේ ආරක්ෂාව සඳහා තමයි මේ දේ කරන්නේ. ඒකේ ඒ වගාවේ අයිතිකරුම ඉඳගෙන සතුන් එළවමින් වගාව ආරක්ෂා කර ගන්නවා. ඒ ක්‍රමවේද තුන හරහා වගාව ආරක්ෂා කරන්න පුළුවන්. එතකොට තවත් අපි උපායන් කල්පනා කරනවා. දැන් මේ හේන් වගාවේදී දාන දේවල් මොනවද? හේන් වගාවේදී අපි මේ හේන් වගාවේදී වගා කරන භෝග වර්ග මොනවද? ඇත්තටම අපි කතා කරොත් හොඳම කාලේ තමයි වගාව සුසු කාලේ තමයි වර්ෂාව වෙන කාලේ තමයි මේ වගාව කරන්න ඕන. වර්ෂාව වෙන කාලේ. ඒ වර්ෂාව වෙන කාලෙට තෝරගත් භෝග හැමදේම අපි වගා කරන්නේ නැහැ. තෝරගත් භෝග තමයි අපි වගා කරන්නේ. එතකොට ඒ තෝරගත් භෝග අපි වගා කිරීමේදී කොහොමද මේ දේවල් තෝරගන්නේ? ඇත්තටම මේක ප්‍රධාන වශයෙන් හේනේදී අපි ධාන්‍ය වර්ග, එළවලු වර්ග තමයි, පළතුරු වර්ග තමයි, අපි අල වර්ග තමයි වගා කිරීමට යොදවා ගන්න. එතකොට මේ ඒවා අපි වෙන වශයෙන් හඳුනා ගන්නවා. මොන දේවල්ද මේ සුදුසුම දේවල්? ධාන්‍ය වර්ගයක් වෙන්න පුළුවන්, එළවලු වර්ගයක් වෙන්න පුළුවන්. මොන දෙයක් වුණත් අපි ඒ දේ නියමාකාරයෙන් තෝරා ගැනීමක් කරන්න ඕන. මේක සුදුසු භෝගය කුමක්ද කියන එක. ඉස්සර කාලේ පුතේ ඒනේ තමයි වීවගාව සිද්ධ කළේ. එතකොට මුල් කාලේ වීවගාව සිද්ධ කළේ එසේම. ඒ වීවගාව සිද්ධ කරද්දී හේනෙම දැන් කාලෙත් එක්ක බලුවොත් අපි ඒක වෙනස් වීමක් වෙනවා. දැන් අපි දන්නුවත් හේන් වල වීවගා කරන්නේ නැහැ. ඒ ඉස්සර හේන් වල වීවගා කරා. අපි හේනේ ප්‍රධාන වශයෙන් භෝග වගාවක් සිද්ධ කළා. ඒ හේන් වල වගා කර භෝග වලට අපි කියනවා කටුසර භෝග කියලා. මොකද්ද මේ පුතේ? කටුසර භෝග. කටුසර භෝග. කටුසර භෝග. කටුසර භෝග හේන් වල වගා කරා. එතකොට අපි ඒකෙදි කටුසර භෝග හඳුනා ගන්න ඕන. අපි තනහාල් මෙනේරි කුරක්කන් කියන දේවල් තමයි කටුසර භෝග විදිහට ගන්නෙ. තනහාල් මෙනේරි කුරක්කන් තමයි කටුසර භෝග විදිහට ගන්නෙ. දැන් අපෙන් ප්‍රශ්නයක් අහනවා කටුසර භෝග යනු හඳුන්වන්න. දැන් කටුසර භෝගය කියන කටුදින භෝග නෙවෙයි. මතක තියාගන්න. කටුසර භෝගය කියන්නේ තනහාල් මෙනේරි කුරක්කන්. දැන් අපේ ළමයි ගොඩක් පටලවා ගන්න දේවල් තමයි මේ දේවල්. ඒක නිසා හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න. මේ දේවල් මම නෝට් කර ගන්න පුතේ. මේ දේවල් තමයි ටිකක්ද අපට ප්‍රශ්නයකට අහන්නත් පුළුවන් ප්‍රශ්න පත්‍රයකට. එතකොට මේ දේවල් එක්ක අපි බැලුවොත් මීට අමතරව
අපි ධාන්‍ය වශයෙන් දේවල් වගා කරනවා. අපි නිකන් බලමු ධාන්‍ය වශයෙන් දේවල් මොනවද වගා කරන්නේ කියලා. ධාන්‍ය. පරිසර භෝග දැන් හඳුනාගත්තා අපි. පරිසර භෝග මොනවද කියලා හඳුනාගත්තා. ධාන්‍ය. ධාන්‍ය වර්ග බැලුවොත් අපි මොනවද? ඔන්න අපි ගමු එකක් ධාන්‍ය වර්ග. මුං වගා කරන්න පුළුවන්. මුං වගා කරන්න පුළුවන්. එතකොට මුං වගා කරන්න පුළුවන්. නෑ වගා කරන්න පුළුවන්. එතකොට අබ ඇල්වි තල තල වගේ දේවල් අපිට වගා කරන්න පුළුවන්. එතකොට මේ දේවල්ට අමතරව අපි එළවලු ජාති වගා කරනවා. අපි එළවලු ජාතිත් අපි වගා කරනවා. තිබ්බටු අලු පොල් වට්ටක්ක මේ එළවලු ජාති තමයි වගා කරන්නේ. ඊට පස්සේ අපි බලමු අල වර්ග මොනවද කියලා. අල වර්ගත් අපි වගා කරනවානේ. ඉන්නල බතල වගේ දේවල්. ඒ කාලෙදී අපි බැලුවොත් සාමාන්‍ය විදියට ඉඟුරු වගේ දේවල්. ඉඟුරු වෙනත් දේවල්. ඉඟුරු වෙනත් දේ. ඉඟුරු වගේ දේවලුත් අපි වගා කරලා තියෙනවා එන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් දැන් අපි දැනගත්තා ඔක්කොම දේවල් මොනවද? වගා කරපු දේවල්. කපු උක් දැන් අපි ඉඟුරු කපු උක් කියන දේවල් අපි මේ හේන් වගාවේ කරලා තියෙනවා. එතකොට හේන් වගාවේදී සිද්ධ කරපු තේරම දේවල් අපි කතා බහට ලක් කරාද? ඒ ලක් කිරීමේදී අපිට දෙකකින් මතකයි පියවරෙන් පියවර. වගා කරපු දේවල් මොනවද? ඒ වගේ දේවල් මතකයි. එතකොට දැන් මේ දේවල්ට අමතරව අපි කිව්වා වී වගාව සිද්ධ කළා කියලා. වී වගාව සිද්ධ කළේ මුලින් හේන් වල කියලා. එතකොට හේන් වල වගා කළ වී හේන් වල වගා කළ වී අපි හඳුනා ගන්නවා. එතකොට ඒ හඳුනා ගැනීමේදී හේන් වල වගා කළ වී LB එතකොට මේ LV කියන එක අපි හඳුනන් තියෙනවා හේන් වල වගා කරලා ඉස්සර කාලේ ධම්ම එක කතාව බෝධිකුත් මේකේ ලස්සන කතාවක්. එතකොට මේ LV වලට කියලා තියෙන තවත් නමක් තියෙනවා පුතේ. සාලි කියලා. මොනවද? සාලි. LV වල හඳුනන තවත් නමක් තමයි සාලි. සාලි.
LV හඳුනන තවත් නම තමයි සාලි. එතකොට මේ LV නෝ සාලි කාලයත් එක්කම වගා කිරීමක් සිද්ධ කරලා තියෙනවා හේන් වල. අපිට මේක උදාහරණයක් දක්වන්නත් පුළුවන්. දුර්ගම රජුගේ පුතා ඉපදෙච්ච කාලෙදී මේ සාලි අස්වැන්න ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ සාලි අස්වැන්න ගොඩක් වැඩි වෙච්ච නිසා මොකද වෙලා තියෙන්නේ? මෙතුමාට හරි සන්තෝෂයක් ඇතිලා තියෙනවා. කාටද? දුර්ගම රජුන්ට. ඒ රජුරෝ කල්පනා කරලා තියෙනවා මෙච්චර අස්වැන්න මට හම්බ වෙලා තියෙනවා මේ සාලි අස්වැන්න. මිනිස්සුන්ටත් හරි සම්පතක් මේක. ඒක නිසා මගේ පුතාටත් තමයි දන්න ඕනේ සාලි කියලා. ඒ නිසා තමයි දුර්ගම රජුගේ පුතාට සාලි කියන නමක් හැදුනේ. මතක තියාගන්න. ඒ හැම දෙයකම පුරාවෘත්තයක් තියෙනවා. ඒ පුරාවෘත්තය තමයි දුර්ගම රජුගේ පුතාගේ නම සෑදුණු ආකාරය සාලිය. නමින් තමයි ඒ කතා පුවත නිර්මාණය වෙන්නේ. එතකොට මේක අතීත කතාවක්. අතීතයේ සිට වගා කරලා තියෙනවා. ඒන් වල LV කියන්නේ. LV කියන්නේ සාලි. එතකොට මේ LV වර්ග කීපයක් කියලා දෙනවා. LV වර්ග කීපයක් තිබිලා තියෙනවා. අපි එකක් ගත්තොත් රත් L. ඊළඟ එක බිබිලිය. ඊළඟ එක ඉන්දිය. දැන් රත්තරන් බිබිලිය ඉන්දියල් කියන වර්ග තුන තමයි ලංකාවේ හේන් ලගා කරපු මේ වර්ග ටික. එතකොට මේ හරහා අපිට උදාහරණයක් ගන්න පුළුවන්. අපි මුලින්ම සඳහන් කළා මේ කතා පුවතක් සාලි සම්බන්ධයෙන්. ඒ කතා පුවත තමයි දුර්ගම රජුගේ පුතාට නම යොදන ආකාරය. ඒ ආකාරයෙන් සඳහන් වෙන්නේ පොතක් සඳහන්ලා තියෙනවා. පොතේ තමයි මේක සඳහන් වෙන්නේ. සාක්ෂිය සියලවත්තු පොතේ. සියලවත්තු නම් පොතේ තමයි ඒ බව සඳහන්ලා තියෙන්නේ. සියලවත්තු නම් පොතේ තමයි මේක තියෙන්නේ. එතකොට සාලි කියන නම යෙදුණු විදිය. සාලි කියන නම යෙදුණු විදිය තමයි දුර්ගම රජුගේ පුතාට නම තිබ්බේ සාලි කියලා. සාලි අසනලිත නිසා සාලි කියන්නේ LV වලට. එතකොට රත්තරන් බිබිලියල් ඉන්දියල් කියන්නේ සාලි වලට තවත් නම් ටිකක්. එතකොට ඒ බව සාක්ෂිත් එක්කම අපි ඔප්පු වෙනවා. මේ මේ වර්ග තුන වගා කළ බවට දුර්ගම රජුගේ පුතාට නම තිබ්බ ආකාරයත් එක්කම. ඒක පැහැදිලි. දැන් පැහැදිලිතාවයක් එක්කම ඉස්සරහට යන්න පුළුවන් අපිට. එතකොට අපි ඊළඟට කතා කරනවා මේ විවගාව සිද්ධ කරපු ආකාරය කොහොමද එළියට ආවේ. අපි ඒකම අපි කතා බහක් ලක් කරනවා කොහොමද මේ වගාවත් එක්ක මිනිස්සුන්ගේ ජන ජීවිත සම්බන්ධ වෙච්ච ආකාරය. අපි මේ නම් කුමන ආකාරයෙන් හැඳින්වුවාද? කුමන ආකාරයෙන්ද අපි හැඳින්වුවේ? එතකොට අපිට කියන්න පුළුවන් අපිට නම් වශයෙන් දා ගන්න පුළුවන්. අපි නවත ලියන අපි ඉගෙන ගන්නනේ ඉස්සෙල්ලාම නවත ලියන කියන්නේ අලුතම කාකල හේනම්. එතකොට මේ හේන් වගාව සිද්ධ කළ ආකාරයත් එක්ක නවත ලියන අපි ඉගෙන ගත්තා. නවත ලියනින් පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ගියා. ඒ නවත ලියනට අපි කියන අලුතම වගාකල හේනක් කියලා අපි හඳුන්වනවා. නවත ලියන යනු අලුතම වගාකල හේන. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා හේනේ වගාවේදී භාවිතා කරපු තවත් නමක් ගිනි යාතිකාව. ගිනි යාතිකාව. ගිනි යාතිකාව කියන්නේ මොකද්ද? හේන් ගිනි දැමීමට පෙර සතුන් පන්නා දැමීම. හේන ගිනි දැමීමට පෙර සතුන් පන්නා දැමීම ගිනි යාතිකාව කියලා කියනවා. ඒකට අපි සතුන් පන් ගිනි යාතිකාව කියන්නේ සතුන් පන්නා දැමීමට හේන ගිනි තියන්න සතුන් පන්නා දමන්න. දැන් හේන ගිනි දැන් ඉස්සර සතුන් පන්නා දාන්න එපා. දැන් නැත්නම් සතුන්ට හානියක් වෙන්න පුළුවන් නේ. සතුන්ට හානියක් වෙන්න පුළුවන් නිසා සතුන් පන්නා දැමීමට
එහෙනම් ගිනි තියන්න ඉස්සලා හුවක් කියලා කෑ ගහලා පුළුවන් සතුන් පන්න දාන්න. ඒකට අපි කියනවා ගිනි ආතිකාව කියලා. ඊට පස්සේ හැලිකටා කියලා කියන්නේ කිසන වලදක් දමා සාදා ගන්නවලද පඹයක්. දැන් අපි දැකලා ඇති දැනටත් වර්තමානයේ අපිට දකින්න තියෙනවා එක්තරා ස්ථාන වල ගියාට පස්සේ පඹියෝ ඉඳලා තියෙනවා ඒනක් නැත්තේ. කිසන වලදක් එහෙම නවලා. ඒක අපි කියනවා අපි හැලිකටා කියලා. හැලිකටා කියන්නේ නරක නමක් නෙවෙයි. හැලිකටා කියන්නේ අතීතයේ පැවති නම. හැලිකටා කියලා කියන්නේ කිසන වලදක් නවලා අමේක ආකාරයෙන් සකස් කරපු දෙයක්. හැලිකටා. එතන මතක ඇති අපි දැන් කතා කරා පියවරෙන් පියවර නවදල හියනක් කියන්නේ මොකක්ද? නවදල හියන හඳුන්වන්නේ කුමන නමකින්ද? නවදල හියනක් කියන්නේ අලුතෙන් සකස් කරගත් එන ඊට අමතරව ගිනි ආතිකාව මොකද්ද? ගිනි ආතිකාව කියන්නේ හේනක් තිබීමට පෙර සතුන් පන්නා දැමීම සිද්ධ කිරීමක් කරනවා. ඊට අමතරව හැලිකටා කියන්නේ අමේක ආකාරයෙන් සකස් කරගත් දෙයක් වළඳක් එහෙම ඉස්සර නවලා. ලබන පාඩම් මාතෘකාවලදී අපි ගොවිතැන්කම ගැන කතා කරනවා. ඒ හේන්වගාවෙන් පසුව ඇතිවුණු ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් නැවත අපි ලබන සතියේ හම්බ වෙනවා. ලබන පාඩම් මාලාවේදී හම්බ වෙනතුරු ආයුබෝවන්.